ආයුබෝවන් ගුරු ගෙදරින් ඔබේ ගෙදරට ඊටමත් ආදරයෙන් පිළිගන්නවා ආදරණීය දරුදරුවන් සියලුම දෙනා. පුතේ දැන් අපි සූදානම් වෙන්නේ නිර්මාණකරණය හා විදුලිය ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය කියන තුන්වෙනි කාණ්ඩයේ විෂය යටතේ 10 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්න පළවෙනි පාඩම සාකච්ඡා කරන්න. පුතේ මේ පළවෙනි පාඩම සාකච්ඡා කරද්දී ඔබ විසින් අත්පත් කරගන්නා නිපුණතා මට්ටමක් තිබෙනවා. එහෙමත් නැත්නම් හැකියාවක් තිබෙනවා. අපි බලමු මොකක්ද ඒ නිපුණතා මට්ටම කියලා. අවශ්‍යතාවය අනුව විදුලි පරිපථ ස්ථාපනය කරයි. පුතේ අවශ්‍යතාවය අනුව විදුලි පරිපථ ස්ථාපනය කිරීම කියන නිපුණතාවය ඒ හැකියාව ඔබ අත්පත් කරගන්නට යද්දී ඔබ විසින් ගමන් කළ යුතු නිපුණතා මට්ටම් පියවරයන් කීපයක් තියෙනවා. අපි බලමු මේ නිපුණතා මට්ටම් මොනවද කියලා. తాවකාලික විදුලි දිගුවක් නිර්මාණය කරයි. ඒක තමයි පුතේ ඔබ විසින් අත්පත් කරගත යුතු පළමුවෙනි නිපුණතා මට්ටම වෙන්නේ. එහෙම නැත්නම් හැකියාව වෙන්නේ. ඒ වගේම ස්ථාන දෙකකින් විදුලි පහනක් පාලනය කිරීමේ පරිපථයක් ස්ථාපනය කරයි කියන නිපුණතා මට්ටම. උවාරණ ආරක්ෂාකාරීව පාලනය සඳහා පරිපථ නිර්මාණය කරයි කියන නිපුණතා මට්ටමත් ඔබ මේ පාඩමේදී ආවරණය කරගත යුතුයි. එහෙම නැත්නම් හැකියාවක් ඇති කරගත යුතු කරුණු වෙනවා. ඉතින් පුතේ తాවකාලික විදුලි දිගුව නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික දැනුම කරුණු කාරණා තමයි දැන් මම ඔබ සමග සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. හොඳයි. ඒ අනුව පුතේ විදුලි සැපයුම පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕන. අපේ නිවසට සපයන ප්‍රධාන විදුලි සැපයුම අපි ලබා ගන්නේ කොහොමද? එකක් තමයි පුතේ අපි ලබා ගන්න ක්‍රමයක් වෙන්නේ පෞද්ගලිකව විදුලි නිපදවා ගැනීම. අපිට පුළුවන් පෞද්ගලිකව ඩයිනමෝවක් පාවිච්චි කරලා විදුලි ජනකයක් පාවිච්චි කරලා සූර්ය කෝෂ පාවිච්චි කරලා පුද්ගලිකව විදුලිය ජනනය කර ගැනීම හැකියාවක් තිබෙනවා. නමුත් බහුතරයක් බොහෝ දෙනා තාක්ෂණික දැනුම නැති නිසාම මේ කරුණු ගැන දන්නේ නැති නිසාම කරන්නේ ප්‍රධාන විදුලි සැපයුම එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ විදුලි ජාලයෙන් සපයන ජවය පාවිච්චි කරන එක. ඉතින් පුතේ මෙන්න මේ ආකාර දෙක තමයි ඕගොල්ලෝගේ නිවසෙත් මේ වන විට විදුලිය ලබා ගැනීම සඳහා පාවිච්චි වෙන්නේ. ඉතින් අපි මේ පෞද්ගලිකව සහ ප්‍රධාන විදුලි සැපයීමෙන් විදුලිය ලබා ගන්න අතරෙම එම විදුලිය පරිහරණය කිරීමේදී විදුලි දිගුවක් පාවිච්චි කරන අවස්ථාවන් තිබෙනවා. අන්න ඒ හා සමග තමයි මින් ඉස්සරහට සාකච්ඡා කරන්නේ. එතකොට විදුලිය සම්බන්ධව කතා කරද්දී අපිට වැදගත්ම වචනයක් එහෙම නැත්නම් අදහසක් තමයි වෝල්ටීයතාවය කියලා කියන්නේ. මොකද පුතේ වෝල්ටීයතාවය කියන්නේ? මෙතන සඳහන් වෙනවා විදුලි සැපයුමක එක් අග්‍රයට සාපේක්ෂව අනිත් අග්‍රයේ විභව වෙනස වෝල්ටීයතාව වෙනස හෙවත් විභව අන්තරය ලෙස හඳුන්වයි. මොකද පුතේ මේ කිව්වේ? පුතේ වෝල්ටීයතාවය කියන එකට තියෙන හොඳම උදාහරණය එහෙම නැත්නම් පීඩන වෙනස කියන එකට තියෙන හොඳම උදාහරණය තමයි ඔබේ නිවසේ තිබෙන ජල ටැංකියක්. ජල ටැංකියක ඉඳන් ඔබ ජලය පාවිච්චි කරන ටැප් එකක්. එහෙම නැත්නම් ජල කරාමයක් දක්වා ජලය ගලාගෙන යන්නේ ටැංකියේ සහ කරාමය අතර තිබෙන පීඩන වෙනස නිසා. ඉතින් මෙන්න මේ පීඩන වෙනස වගේම තමයි අපි මේ කතා කරන විදුලිය ගලා යාමට අදාළ වෝල්ටීයතාවය කියලා කියන්නේ. වෝල්ටීයතාවය කියලා කියන්නේ එක් තැනක සහ අන්ත දෙකක වෝල්ටීයතාවය කියලා කියන්නේ සන්නායකයක අන්ත දෙකක තිබෙන පීඩන වෙනසක්. ඉතින් මෙන්න මේ පීඩන වෙනස නිසාවෙන් තමයි ධාරාවක් ගමන් කරන්නේ. එහෙම නැත්නම් ජල ටැංකියට අදාළව ගත්තොත් වතුර ධාරාවක් ගමන් කරනවා. මෙතනදී නම් විදුලි ධාරාවක් ගමන් කරනවා. හොඳයි. අපි බලමු විදුලි ධාරාව සම්බන්ධව ඊළඟට. විදුලි ධාරාවේ දිශාව. පුතේ රසායනික කෝෂ අපි පාවිච්චි කරනකොට අපි කියනවා ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා කියලා. ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. නමුත් පුතේ අපේ අධ්‍යාපනික කටයුතු පහසු කර ගැනීම සඳහා විස්තර කර ගැනීම නිරවුල් කර ගැනීම සඳහා අපි කියනවා සම්මත ධාරාව ගමන් කරන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට කියලා. ඔබට මේක තවදුරටත් පැහැදිලි කරගන්න මම ඊළඟට තවත් රූප රාමුවක් පෙන්වන්නම්. පුතේ බලන්න මෙන්න මෙතන පබළු වැනි යමක් කුඩා බෝල වැනි යමක් ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට ගමන් කරනවා මාරු වෙනවා. මේ පෙන්වා තිබෙන රූප සටහනේ රතු පාට බෝල මාරු වෙනවා ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. හැබැයි පුතේ මේ බෝල ගමන් කිරීමට නැත්නම් මේ පබළු ගමන් කිරීමට
මේ හිස් තැන් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඒ පබළුව ඊළඟට ගමන් කිරීමට තිබෙන ස්ථානය සඳහා හිස් තැනක් තිබිය යුතුයි. හිස් අවකාශයක් තිබිය යුතුයි. ඔබ හොඳින් බලන්න මේ හිස් අවකාශය කොයි පැත්තටද ගමන් කරන්නේ. හිස් අවකාශය ගමන් කරන්නේ ධන අග්‍රයේ සිට ඍණ අග්‍රයේ පැත්තට. එහෙම නැත්නම් මම මේ කොළ පාටින් ඊතල පෙන්වන පැත්තට. ඒතර ඔබට පැහැදිලි විය යුතු දේ තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා ඍණ අග්‍රයේ සිට ධන අග්‍රයට. උදාහරණයක් විදිහට මේ පබළු ගමන් කරනවා වගේ. නමුත් හිස්තැන් ගමන් කරන්නේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. අපි ඉගෙන ගැනීමේ පහසුව සඳහා මෙන්න මේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට ගමන් කරන හිස්තැන් වල දිශාව කියලා ඔබ හිතුවාට වරදක් නැහැ. සම්මත ධාරාවේ දිශාව කියන එක. මාමින් ඉදිරියට විද්‍යාව විෂයදීමින් ඉදිරියට ඔබ ඉගෙන ගන්නා සම්මත ධාරාව කියන වචනයත් එක්ක සම්බන්ධතාවයේ තියෙන්නේ මෙන්න මේ හිස්තැන් ගමන් කරන දිශාවට. ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට. හොඳයි. ඒ නිසාවෙන්ම අපි මෙන්න මේ විදිහට පෙන්වනවා ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නෙවෙයි සම්මත ධාරාව ගමන් කරනවා කියලා. හොඳයි. මම හිතනවා ඔබට ධාරාවේ දිශාව පිළිබඳව සම්මත ධාරාවේ දිශාව පිළිබඳව පැහැදිලි කියලා. හොඳයි. මෙන්න මේ විදුලිය ගමන් කිරීමේදී පුතේ විදුලිය ගමන් කිරීමේදී විදුලි ධාරාව ගමන් කිරීමේදී කාලයක් ගත වෙනවා. මේ ලෝකයේ සිද්ධ වෙන ඕනෑම කාරණයකට සාධාරණ කාලයක් ගත වෙනවා. මම මේ කතා කරන මොහොතේදීත් කාලයක් ගත වෙනවා. ඉතින් මෙන්න මේ කාලය 1 2 3 4 ආදී වශයෙන් තත්පර විදිහට අපි සලකන ඒකකයෙන් ගත වෙද්දී කාලය ගත වෙද්දී ඒකාකාරීව සරල ධාරාවක් ලබා ගන්න පුළුවන් බැටරියකින්. සරල ධාරාවක් කියලා මේ බැටරියෙන් ලබා ගන්න විදුලි ධාරාවට කියන්න හේතුව වෙන්නෙම කාලය සමග අගය වෙනස් නොවි පවතිනවා. ප්‍රස්ථාරික වේ නිරූපණය කරොත් සරල රේඛීයව දකින්නට පුළුවන් වෙනවා. ඒතර පුතේ මේ විදිහට පමණක්ද අපිට විදුලි බලය ලැබෙන්නේ? ඒ කියන්නේ කෝෂයකින් ලැබෙන විදුලි ධාරාවක් සරල ධාරාවක් වෙනවා ඒ ආකාරයට පමණද? නැහැ. ඔබේ ගෘහයට ඔබේ නිවසට පැමිණෙන විදුලි ධාරාව මේ සරල ධාරාවක් නෙමෙයි. හොඳයි. අපි බලමු ඊළඟට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. නැත්නම් ඔබේ නිවසට ලැබෙන ඒ විදුලි ධාරාව කොහොමද උත්පාදනය වෙන්නේ සහ එහි ස්වභාවය මොකක්ද කියන එක. පුතේ ඔබ අනිවාර්යයෙන්ම පාපැදියක් පැදලා තියෙනවා නම් ඔබ පාපැදියක් පාවිච්චි කරලා තියෙනවා නම් ඔබ දන්නවා එහි තියෙනවා ඩයිනමෝවක්. රාත්‍රී කාලයේදී ආලෝකය ලබා ගැනීම සඳහා විදුලි බලය උත්පාදනය කිරීමට විදුලි බලය උත්පාදනය කරන්නේ ඩයිනමෝවෙන්. අනේ ඩයිනමෝවක තියෙන ආකෘතියක් තමයි මෙතන මම ඔබට පෙන්වන්නේ. මේ ආකෘතියේ තියෙනවා චුම්බක ශ්‍රාවයක් මැද්දේ චලනය වෙන සන්නායක දඟරයක්. මෙන්න මේ වගේ සන්නායක දඟරයකින් තමයි අපි විදුලි බලය උත්පාදනය කරගන්නේ ඩයිනමෝවකදීත්. එතකොට මෙන්න මේ ඩයිනමෝවකින් උත්පාදනය වෙන විදුලි බලය මම කලින් කියපු සරල ධාරාව වගේ එකක් නෙමෙයි. ඒක අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. එහෙමත් නැත්නම් අපි කියනවා දිශා දෙකකට ගමන් කරන එකක් කියලා. හොඳයි. මෙන්න මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අපි උත්පාදනය කරගන්නේ යාන්ත්‍රික ශක්තිය ආධාරයෙන් භ්‍රමණ චලිතයක් ඇති කරලා විද්‍යුත් ශක්තියක් විදිහට. මෙන්න මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය අපි කාලය සමග ප්‍රස්ථාරිකව නිරූපණය කරොත් කොහොමද ඒක අපි නිරූපණය කරන්නේ කියන එක අපි ඊළඟට බලමු. මේ තියෙන පුතේ එවැනිම ආකෘතියක්. මෙතන ප්‍රස්ථාරයක් තිබෙනවා. x අක්ෂය මම ආදේශ කරලා තියෙනවා කාලයට. x අක්ෂය ආදේශ කරන්නේ කාලයට. නමුත් මේ චුම්බක ශ්‍රාවය තුල ඔබ හොඳින් බැලුවොත් ඔබට පේනවා මේ සන්නායකය එක් මොහොතකදී වමේ සිට දකුණට චලනය වෙනවා. එම සන්නායකයම ඊළඟ මොහොතේදී දකුණේ සිට වමට චලනය වෙනවා. වමේ සිට දකුණටත් දකුණේ සිට වමටත් ආදී වශයෙන් දිශා මාරු වෙමින් චලනය වෙන නිසාවෙන්ම තමයි මේ නිපදෙන වෝල්ටීයතාවය නිසා හටගන්නා ධාරාව බාහිරින් පරිපතයකදී දිශා දෙකකට ගමන් කරන්නේ. ධාරාව දිශා දෙකකට ගමන් කරන නිසාම තමයි මේ මැද බිඳු ගැල්වනෝමීටරයේ දර්ශකය දිශා දෙකකට උත්ක්‍රමණය වෙන්නේ. එතකොට පුතේ අන්න ඒ විදිහට ධාරාව දිශා දෙකකට ගමන් ගන්නා බැවින් ප්‍රස්ථාරයක එහෙම නැත්නම් මේ x අක්ෂයේ අපිට ධන අර්ධ වක්‍රය ධන පැත්තේ
එහෙම නැත්නම් ප්‍රස්ථාරයේ ඉහළ කෙරවලේ සහ පහළ කෙරවලේ කියන දිශා දෙකේම සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මේ තරංගාකාරයකින් යුතු වෝල්ටීයතාවයක් අපිට ලැබෙන්නේ කියලා අපි ඔයගොල්ලන්ට කියනවා. ඒ වගේම ඔයගොල්ලෝ අඳුර ගන්න ඕන. හොඳයි පුතේ. මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය පිළිබඳව තවදුරටත් අපි හොඳින් හැදෑරිය යුතුයි විශේෂ කරුණු අවබෝධ කර ගැනීම සඳහා. අපි බලමු ඊළඟට මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ තවත් ලක්ෂණ කීපයක්. හොඳයි පුතේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය එහෙම නැත්නම් පීඩන වෙනස අණුව ගලා යන ධාරාව පිළිබඳව මම මෙතන ප්‍රස්ථාරයේ සඳහන් කරලා තියෙනවා. දැන් පුතේ පීඩන වෙනස නිසා වෙන්නේ ධාරාවක් ගමන් කරන්නේ. ජල ටැංකි දෙකක් සමානව තිබුණොත් එහෙම පීඩන වෙනසක් නැති නිසා ජලය ටැංකි දෙකෙන් ගමන් කරන්නේ නැහැ. හැබැයි ජල ටැංකි දෙකක් අසමාන උසකින් තිබුණොත් එහෙම පීඩන වෙනසක් තියෙනවා. ඒ නිසා ජලය ගමන් කරනවා. අන්න ඒ වගේ හිතන්න ඕන ඔබ. වෝල්ටීයතාවයක් තිබෙනවා. පීඩන වෙනසක් තිබෙනවා. ඒ නිසාවෙන් ධාරාවක් ගමන් කරනවා. විදුලි ධාරාවක් ගමන් කරනවා. ඒ විදුලි ධාරාවත් ඊට අනුරූපව පුතේ සයිනාකාර ස්වභාවයක් ගන්නවා. මෙන්න මේ සයිනාකාර ස්වභාවයත් එක්ක අපිට පේන දෙයක් තමයි ධාරාව ක්‍රමානුකූලව වැඩි වෙනවා. උපරිම අගයකට එනවා. උපරිම අගයකට එනවා. ඉන් අනතුරු නැවතත් ක්‍රමානුකූලව අඩු වෙනවා. ඊට පස්සේ අවම අගයක්. මොකද පුතේ අවම අගයක් කියලා කියන්නේ? මෙතන අවම අගයක් කියන්නේ ප්‍රස්ථාරේ. නමුත් ධාරාව නම් ප්‍රතිවිරුද්ධ පැත්තට උපරිමව ගමන් කරනවා. මෙහි තේරුම ප්‍රතිවිරුද්ධ පැත්තට උපරිමව ගමන් කරනවා. නැවතත් ධාරාව ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කරපු ප්‍රමාණය අඩු වෙනවා. ඉන් අනතුරු නැවත මුල් දිශාවට ගමන් කරනවා. ධාරාව දිශා දෙකකට ගමන් කරනවා. ක්‍රමානුකූලව වැඩි වෙමින් අඩු වෙමින් නැවත ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩි වෙමින් නැවත අඩු වෙමින්. එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය කියවීමට ඔබට හැකියාව ලැබිය යුතුයි. එතකොට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් නිසා ධාරාවේ ස්වභාවය තමයි මෙතන පැහැදිලි කරන්නේ. හොඳයි පුතේ. අපිට මොකටද මේ වෝල්ටීයතාවය සහ ධාරාව? අපිට කිසියම් ක්‍රියාවක් සිදු කරගන්න. අපිට කිසියම් ජවයක් ලබා ගන්න. අපි විදුලි ජවය තුලින් ලබා ගන්නා එක් ශක්ති විශේෂයක් තමයි ආලෝකය. ආලෝක ශක්තිය, තාප ශක්තිය, ශබ්ද ශක්තිය ආදී වශයෙන් අපි ලබා ගන්නා විවිධ ප්‍රයෝජන. ඉතින් පුතේ මෙන්න මේ ආලෝක ශක්තිය එහෙම නැත්නම් තාප ශක්තිය ඔබට පැහැදිලි වෙන්නට ඕන මේ ප්‍රස්ථාරය අණුව හොඳින් බැලුවොත් ඒකාකාරී නෑ. එහෙම නැත්නම් උපරිම අගයේ පිහිටන්නේ නෑ කියන එක. ක්‍රමානුකූලව වැඩි වෙන ආලෝක ශක්තියක් තිබේවි. නැවත අඩු වේවි. බල්බය නිවි යාවි. ඉන් අනතුරුව නැවත බල්බය උපරිමයෙන් දැල්වෙන මොහොතක් දක්වා ක්‍රමානුකූලව පැමිණේවි. ඉන් අනතුරුව නැවතත් බල්බය නිවේවි. ආදී වශයෙන් මේ ප්‍රස්ථාරයේ තිබෙන ස්වභාවය අනුව අපිට මේ බල්බය දැල්වෙන්නට ඉඩ තිබෙන ආකාරය උපකල්පනය කරන්න පුළුවන් සහ පැහැදිලි කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. හොඳයි. තවදුරටත් අපි බලමු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය හා සම්බන්ධ වුණු තවත් කාරණාවක්. ශීර්ෂ වෝල්ටීයතාවය. මම ඔබට කලින් සඳහන් කරා ප්‍රස්ථාරයේ උපරිම අගයක් තිබෙනවා කියලා. අපි ඒකට කියනවා V peak. එහෙම නැත්නම් peak voltage එක කියලා. එතකොට පුතේ ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමක වෝල්ටීයතාවය උපරිම වන අගය ශීර්ෂ වෝල්ටීයතාවය ලෙස හඳුන්වයි. එතකොට ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටීයතාවයක් මල්ටිමීටරකින් හෝ වෙනත් උපාංගයකින් පරීක්ෂා කරනු ලැබුවොත් අපිට පේන්නේ උපරිම අගයද. ඔබ දන්නවා මල්ටිමීටර තියෙනවා, වෝල්ට්මීටර තියෙනවා. ඒ උපාංග වලින් ඔබ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් පරීක්ෂා කරලා බැලුවොත් ඔබට පේන්නේ ඒ උපරිම අගයද? නැහැ. ඒකට කියන වෙනත් නමක් තිබෙනවා. මොකද ඒ නම? වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් වර්ග මධ්‍යන මූල ධාරාගය කියලා කියන්නත් පුළුවන්. දැන් ඔබට පැහැදිලි නෑ වර්ග මධ්‍යන මූල අගය කියන්නේ මොකක්ද කියලා. අපි බලමු වර්ග මධ්‍යන මූල අගය කියන්නේ මොකක්ද කියලා. වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය. මේ සඳහන් වෙනවා කිසියම් ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුමකට සම්බන්ධ කර ඇති විදුලි බුබුලක් තාපකයක් වැනි ප්‍රතිරෝධයකින් සෑදුණු. ඒ කියන්නේ පුතේ විදුලි ධාරාවක් ගමන් කරද්දී ඕනෑම උපාංගයක් තුල කිසියම් ප්‍රතිරෝධයක් තියෙනවා. විදුලි බුබුලක් තුල ප්‍රතිරෝධයක් තියෙනවා. තාපකයක් තුල ප්‍රතිරෝධයක් තියෙනවා. ඒක මේ කියන්නේ. තාපකයක් වැනි ප්‍රතිරෝධකයකින් සෑදුණු විබරක්. විබරක්. ඒ කියන්නේ මොකද පුතේ? විදුලි ජවය පාවිච්චි කරලා කිසියම් ක්‍රියාවක් කරන උපාංගයක්. ආලෝක ශක්තිය උපදවන උපාංගයක් වෙන්න පුළුවන්. යාන්ත්‍රික ශක්තිය උපදවන මෝටරයක් වෙන්න පුළුවන්. එවැනි උපාංගයක් තමයි මේ විබරක් කියලා සඳහන් කරන්නේ. අපි සංකේතාත්මකව ඕක ප්‍රතිරෝධකයක් විදිහට සලකනවා. මෙන්න මේ විබරකට සම්බන්ධ කරාම
එමගින් උපදවන ජව ප්‍රමාණයම එයින් ඇතිවන ජව ප්‍රමාණයම සරල ධාරා සැපයීමකට සම්බන්ධ කිරීම මගින් ලබා දෙන්නේ යයි සිතමු. ඔන්න අපි දැන් මොකද කරන්නේ? ප්‍රත්‍යාවර්ත සැපයීමකට සම්බන්ධ කරලා ලබා ගන්නා ජවයක් තිබෙනවා. අන්න ඒ ජවය ලබා ගන්නට පුළුවන් සරල ධාරා සැපයීමක් තිබෙනවා. අන්න මේ සරල ධාරා සැපීමේ වෝල්ටීයතා අගයට අපි කියනවා ප්‍රත්‍යාවර්ත ධාරා සැපීමේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය කියලා. මේක තවදුරටත් අපිට පැහැදිලි කරන්න පුළුවන් අපි කලින් කතා කරපු ප්‍රස්ථාරය ඇසුරින්. එහෙම නැත්නම් අර මීට කලින් කතා කරපු තරංගාකාරය ඇසුරින්. අපි යමු ඒ ප්‍රස්ථාරය බලන්න. මෙන්න ඔබට මම කලින් සඳහන් කරපු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය සහ සරල වෝල්ටීයතාවය, සරල ධාරා වෝල්ටීයතාවය කියන දෙකම එකම රූප සටහනක දක්වලා තිබෙනවා. පුතේ මෙතනදි මම සඳහන් කරලා තිබෙනවා ධාරාව y අක්ෂයට ආදේශ කරලා කාලය x අක්ෂයට ආදේශ කරලා. පුතේ බලන්න ධාරාව උපරිම වෙන අවස්ථාව ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ. බලන්නකෝ. මෙන්න මේ නිල් පාටින් පෙනෙන කොටස. උපරිම ධාරාවක් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයේ තිබෙනවා. ඒ මොහොතේදී සරල ධාරාවෙත් උපරිම වෝල්ටීයතාවයක් තිබෙනවා. අපි හිතමුකෝ මේ ප්‍රස්ථාරයේ උස අණුව වෝල්ට් 1යි කියලා උපකල්පනය කරමු. එහෙනම් වෝල්ටීයතාවය අණුව ගලන ධාරාව මෙතනදිත් සරල ධාරාවට අදාළවත් 1යි කියලා අපි උපකල්පනය කරමු. උපකල්පනයක් කරන්නේ. නමුත් පුතේ ඊට පෙර මොහොත ගත්තොත් මේ මම කොටුවක් දාලා මම මේ කොටුවකින් පෙන්නලා තියෙන තැනට කලින් තැන ගත්තොත් 1 වෝල්ට් අගයක් හෝ ධාරාව 1 අගයක් නෙමෙයි තියෙන්නේ. එහෙම නැත්නම් ශූන්‍යයේ සිට ක්‍රමානුකූලව වැඩි වෙන එකක් තිබෙන්නේ. හැබැයි බලන්න සරල ධාරාවට අදාළව ඒක ආරම්භක මොහොතේම තිබෙනවා උපරිම අගය. ඊළඟට ක්‍රමානුකූලව ප්‍රත්‍යාවර්ත ධාරාව අඩු වෙනවා. පහළට එනවා. මෙන්න ඊළඟ මොහොතේදී තමයි පුතේ උපරිම අගයක් තිබෙන්නේ. බලන්න. හැබැයි සරල ධාරාව කොහොමද? මුල් අවස්ථාවේ සිටම උපරිම අගයක් තියෙනවා. තවදුරටත් යමු. නැවතත් උපරිම අගය තියෙන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවට අදාළව ඉතා කෙටි කාල සීමාවක්. හැබැයි සරල ධාරාව තුල ඒකාකාරීව දිගටම උපරිම අගය පවතිනවා. ඔය ආදී වශයෙන් බැලුවම පුතේ ඔබට සාධාරණව දැනෙනවා වෙන්නට ඕන කිසියම් ඒකක කාලයකදී අපි ගමුකෝ මේ සම්පූර්ණ කාලයේ තත්පරයක් කියලා. කිසියම් සාධාරණ ඒකක කාලයකදී සරල ධාරාවට අදාළ විදුලි ජවය ඒකාකාරීව ලැබෙනවා. එතකොට එවැනි අවස්ථාවක මේ බල්බය ඒකාකාරීව දැල් වෙනවා. එවැනි අවස්ථාවක මේ බල්බෙන් කිසියම් තාපයක් ලැබෙනවා නම් මේ බල්බෙන් කිසියම් තාපයක් ලැබෙනවා නම් ඒකාකාරීව තාපයකුත් ලැබෙනවා. නමුත් පුතේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවට අදාළව ගත්තොත් ඒක එහෙමද? ඒකාකාරීව ජවය ලැබෙනවද? නැහැ. ඔබට පැහැදිලි ඇති ඉන් ලැබෙන ජවය ඊටාම කුඩා අඩු අගයක් කෙටි කාලීන අවස්ථාවන් වල ලැබෙනවා. ඉතින් මෙන්න මේ නිසා මෙන්න මේ ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාවෙන් ලබා ගන්නා ජවය ලබා ගැනීමට එහි තියෙන උපරිම අගයම ප්‍රත්‍යාවර්ත ධාරාවේ තිබෙන උපරිම අගයට අදාළ අගයම සරල ධාරාවකදී ලබා දිය යුතු නැහැ. තවදුරටත් කියනවා නම් සංඛ්‍යාත්මකව පැහැදිලි කළා මෙතන ධාරාවේ උපරිම අගය 1යි නම් ඇම්පියර් මෙතන ධාරාවේ අගය 1 ඇම්පියර් නෙවෙයි ඒක ආසන්න වශයෙන් 0.7ක වගේ අගයක්. ප්‍රත්‍යාවර්තයකේ 1යි නම් ඇම්පියර් මෙතන දෙන්න ඕන 0.7 වගේ අගයක්. හරිද? එතකොට පුතේ අන්න අපි කියනවා කිසියම් ප්‍රත්‍යාවර්ත ධාරාවකින් ලබා ගන්නා ජවයම ලබා ගැනීම සඳහා සැපය යුතු සරල ධාරාවේ අගය තියෙනවනේ. අන්නේ සරල ධාරාවේ අගයට අපි කියනවා එම ප්‍රත්‍යාවර්ත ධාරාවේ වර්ග මධ්‍යන මූල ධාරාව කියලා. එහෙම නැත්නම් වෝල්ටීයතාවට අදාළ කරගත්තොත් එම ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ වර්ග මධ්‍යන මූල වෝල්ටීයතාවය කියලා අපි කියනවා. ඒක මම ප්‍රස්තාරිකව ඊළඟට මෙන්න මේ විදිහට නිරූපණය කරනවා. මේ තියෙන්නේ උපරිම අගය V peak voltage එක. එහි වර්ග මධ්‍යන මූලාගය කියලා කියන්නේ ඊට වඩා අඩු එකක්. ප්‍රස්ථාරයේ මේ කඩ ඉරෙන් සලකුණු කරලා තියෙන වර්ග මධ්‍යන මූලාගය. ඒ අනුව පුතේ උදාහරණයකට ගන්නව නම් V peak 1 voltage නම් වර්ග මධ්‍යන මූලාගය
0.707 වගේ අගයක් වෙනවා. එතකොට පුතේ අපි මෙන්න මේ වර්ග මධ්‍යන මූල අගය පිළිබඳව හොඳින් දැනගෙන ඉන්න ඕන සහ මම කලින් කියපු නිර්වචනය. එහෙම නැත්නම් පැහැදිලි කිරීම ඔබ හොඳින් මතක තබා ගත යුතු වෙනවා. මම කලින් ඔබට කිව්වා ඔබගේ නිවසේ තිබෙන ඔබගේ නිවසේ කිසියම් අවස්ථාවකදී පාවිච්චි කරන විදුලි බලය මල්ටිමීටරකින් මැන්නොත් ඔබට ලැබෙන්නේ වර්ග මධ්‍යන මූල අගය කියලා. ඒ කියන්නේ ඔබගේ නිවසට සපයන වෝල්ටේජතාවය කීයද කියලා අහුවොත් බොහෝ විට ඔබ දන්නවා 230 වෝල්ට් කියලා අගයක්. දැන් මම ඔබට කලින් පැහැදිලි කරා පුතේ මල්ටිමීටරයකින් ඔබගේ නිවසට ලැබෙන වෝල්ටේජතාවය පරීක්ෂා කරලා බැලුවොත් එහෙම එහි අගය දැක්වෙන්නේ වර්ග මධ්‍යන මූල අගය විදිහට. දැන් ඔයගොල්ලෝගේ ගෙදරට දෙන වෝල්ටේජතාවය කීයද කියලා අහුවොත් සාම්ප්‍රදායිකව එදිනදා කතා බහ කරද්දිත් ඔබට හුරු වෙලා තියෙනවා 230 වෝල්ට් කියලා අගයක් තමයි ඔබේ නිවසට ලැබෙන වෝල්ටේජතාවය වෙන්නේ කියලා. දැන් පුතේ 230 වෝල්ට් කියන එක එහෙනම් කොතනද තියෙන්නේ? මෙතන මේ VRMS root mean square වර්ග මධ්‍යන මූල අගය කියන තැනද තියෙන්නේ V peak peak voltage එක කියන තැනද තියෙන්නේ. ඔබ දන්නවා දැන් V peak නෙවෙයි එහි අගය VRMS. එහෙම නැත්නම් 230 V කියන වෝල්ටේජතාවය කියන්නේ මොකද්ද? VRMS. මල්ටිමීටරයෙන් මයින්කොට අපිට ලැබෙන අගය වර්ග මධ්‍යන මූල අගය වෙනවා. හොඳයි. මම හිතනවා ඔබට ඒ කාරණාව පැහැදිලි ඇති කියලා. හොඳයි අපි යමු ඊළඟ කාරණාව සාකච්ඡා කරන්න. හොඳයි පුතේ. අපි මේ ඉගෙනගත්ත කාරණා සාකච්ඡා කරපු කාරණා විභාගයකදී පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔබ මේ කරුණු දන්නවා කියන එක පැහැදිලි කරගන්න වෙනවනේ. පිළිතුරු සපයන්න වෙනවනේ. අන්න ඒ වෙලාවේදී ඔබට ලැබෙන සමීකරණයක් තමයි මම දැන් ඔබට මේ දකින්නට සලස්වා තිබෙන්නේ. මොකද මේ සමීකරණයෙන් කියවෙන්නේ? V peak peak voltage එක. එහෙම නැත්නම් ශීර්ෂ වෝල්ටේජතාවය සමාන වෙනවා වර්ග මධ්‍යන මූල අගය මූල දෙකෙන් ගුණ කරාම. ඒ කියන්නේ 230 V කියන අගය ඔබේ නිවසට ලැබෙන 230 වෝල්ටේජ් එක කියන අගය මූල දෙකෙන් ගුණ කරොත් එහෙම ඔන්න ඔබට ලබා ගන්න පුළුවන් V peak කියන අගය කොච්චරක්ද කියන එක. හොඳයි පුතේ. එතකොට මේ V peak අගය අපිට හොයාගන්න උවමනා නම් දැන් උදාහරණයක් විදිහට ඔබගේ නිවසට සැපෙන වෝල්ටේජතාවය RMS අගය වෙන්නේ 230 වෝල්ට් නේ. ඒතර මේ VRMS අගයට ආදේශ කරොත් 230 වෝල්ට් කියන එක මූල දෙකෙන් ගුණ කරායින් පස්සේ ඔබට ආසන පිළිතුරක් ලැබෙනවා 325ක වෝල්ටේජතාවයක්. ඒතර V peak voltage එක කීයද? 325 වෝල්ට් වෙනවා. ඒ වගේම පුතේ අපිට පුළුවන් මූල දෙකේ අගය තවත් ආකාරයකට සුළු කරලා මෙතන ලියලා තියෙනවා 1.414 කියලා. ඒතර පුතේ ඔබට පුළුවන් VRMS අගයට ඔබට විභාගයේදී ලබා දෙන කිසියම් අගයක් ආදේශ කරලා 1.414න් ගුණ කරායින් පස්සේ ලැබෙන පිළිතුර විදිහට V peak අගය හොයාගන්න. එහෙම නැත්නම් ඔබට ගණිතයේදී උගන්වනවා මේ පද උක්ත කරලා VRMS අගය හොයන්නත් පුළුවන්. ඉතින් පුතේ ගණිතයට අදාළව කරුණු කාරණා ඇසුරින් ඔබේ ප්‍රායෝගික භාවිතයේදී ඇති වෙන ගැටලු විසඳා ගැනීමටත් ඔබ දක්ෂ විය යුතුයි, උනන්දු විය යුතුයි. හොඳයි. ඊළඟට යමු අපි මේ පාඩමේ තවත් වැදගත් කාරණාවකට. වෝල්ටීයතාවය සහ ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධය. පුතේ වෝල්ටීයතාවය කියන එක ඔබට පැහැදිලි දැන්. ඒ වගේම ධාරාව පිළිබඳව අපි සාකච්ඡා කරා. ඒ වගේම ප්‍රතිරෝධය කියලා වචනයක් අලුතෙන් මෙතන ඇවිත් තිබෙනවා. මොකද්ද ප්‍රතිරෝධය කියන්නේ? පුතේ ප්‍රතිරෝධය කියන එකට අදාළ සමානතාව වචනයක් තමයි බාධාව කියන එක. දැන් විදුලිය ගමන් කිරීමට දක්වන බාධාව තමයි මේ ප්‍රතිරෝධයේ විදිහට අපි සලකන්නේ. දැන් ඔබ බයිසිකලයක් පදිනවා නම් එතනදී මේ බයිසිකලේ ගමන් කිරීම පාලනය කිරීමට රෝධක යොදනවා. එතනදිත් වෙන්නේ බාධාවක් ප්‍රතිරෝධයක්. ජලය ගමන් කරන ස්ථානයකදී ඒකට බාධාවක් කරන කිසියම් කරාමයක් එහෙම නැත්නම් ටැප් එකක් පාවිච්චි කරනවා. දැන් විදුලියට අදාළව ගත්තොත් එහෙමත් විදුලිය ගමන් කිරීම පාලනය කිරීම සඳහා ප්‍රතිරෝධක පාවිච්චි කරනවා. ඒත් ප්‍රතිරෝධක පිළිබඳව අපි සාකච්ඡාව ඉදිරියට කරන්නට ඉඩ තියලා වෝල්ටීයතාවයේ ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධයක් දැන් මේ කතා කරන්නේ. මොකද මේ සම්බන්ධයෙන් කියවෙන්නේ? මේක ඉදිරිපත් කරේ ජෝර්ජ් සයිමන් ඕම් කියන විද්‍යාඥයා. ඔහු ගරු කරමින් සිහිපත් කරන්නට ඕනේ. ඒ වගේම ඔහු කියනවා වෝල්ටීයතාවය සහ ධාරාව අතර තිබෙන්නේ අනුලෝම සම්බන්ධයක් කියලා. අනුලෝම සම්බන්ධයක් කියන්නේ මොකද්ද? කිසියම් ඒකකයක් රාශියක අගය ඉහළ යන විට ඊට අදාළ සහසම්බන්ධයක් තිබෙන අනිත් රාශියෙත් අගය ඉහළ යාම. උදාහරණයක් විදිහට ඔබේ පුංචි කාලේදී උස වැඩි වෙනවාseම ඊට කිසියම් ආකාරයකින් සමානුපාතික නොවුනත් බරත් යම් ප්‍රමාණයකින් වැඩි වෙනවා.
ඒකක වශයෙන් සමාන නැති වෙන්නට පුළුවන්. ඔබේ බර කිලෝ 1 2 3 ආදී වශයෙන් වැඩි වෙනකොට ඔබේ උස මීටර් 1 2 3 ආදී වශයෙන් වැඩි වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කිසියම් සහසම්බන්ධයක් එතන තියෙනවා. හැබැයි මෙතන කියන්නේ අනුලෝම සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ කියන්නේ හරියට ඔබ හිතන්න ඔබේ උස සෙන්ටිමීටර් 50ක් නම් ඔබේ බරත් කිලෝ 50ක් වෙන්නේ නැහනේ. ඔබේ උස කිලෝ 100ක් වෙනවා බර සෙන්ටිමීටර් 100ක් වෙනවා. ඒ වගේ වෙන්නේ නැහනේ. දැන් නමුත් මෙතන කතා කරන්නේ ඒ වගේ එකක්. එතකොට වෝල්ටීයතාවය සහ ධාරාව අතර ඒකක අතර සම්බන්ධයක් තිබීමෙන් තමයි මේ අනුලෝම සම්බන්ධයක් තියෙන වෙලාවට ඒකක වැඩි වෙන්නේ, අගය වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේ ගණිතයේදී අපි පාවිච්චි කරනවා අනුලෝම සම්බන්ධයට මේ අංක 8 ආකාරයේ හැඩයෙන් තිබෙන සංකේතය අනුලෝම සම්බන්ධයක් තිබෙන බව පැහැදිලි කරන්න. මේ අනුලෝම සම්බන්ධතාවයක් තිබෙන ඕනෑම වෙලාවකදී පුතේ සයිමන් ඕම් කියන විද්‍යාඥයා කියනවා ඒහා නියතව පවතිනවා ප්‍රතිරෝධය කියන කාරණාව. ඒතකොට ප්‍රතිරෝධය නියත අගයක් නම් අපිට පුළුවන් හැම වෙලාවෙම මේ වෝල්ටීයතාවය සහ ධාරාව අතර සම්බන්ධයෙන් කියන්න V සමානයි IR කියන ප්‍රකාශනය. ඒතර පුතේ මින් ඉදිරියට ඔබට මෙන්න මේ V බෙදීම I සමානයි R කියන මේ ප්‍රකාශනය සහ එහි ඕනෑම පදයක් උක්ත කරලා ගණිත ගැටලු විසඳන්නට පාවිච්චි කරන්නට පුළුවන්. හොඳයි. අපි යමු ඊළඟ කාරණාවට. සංඛ්‍යාතය. ෆ්‍රීකවන්සි එක. මොකද සංඛ්‍යාතය කියලා කියන්නේ? පුතේ මම කලින් පෙන්වුවා ඔබට ප්‍රත්‍යාවර්ත සයිනාකාර තරංගයක්. ඒතර මේ තරංගයකදී මම කිව්වා ඔබට කිසියම් සාධාරණ කාලයක් තුල තමයි මේ සාකච්ඡාව කරන්නේ. එහෙම නැත්නම් මේ අගයන් අඩු වැඩි වීම සිද්ධ වෙන්නේ කියලා. ඒතර පුතේ මේ කතා කරපු ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයට අදාළව ගත්තොත් එක් තරංගායාමයක් සඳහා ගත වෙන කාලය ඇසුරින් අපිට කියන්න පුළුවන් මේ සංඛ්‍යාතය. මෙතනදී නම් අපිට කියනවා තත්පර එකක කාලයක් තුලදී සම්පූර්ණ කෙරෙන චක්‍ර සංඛ්‍යාව එක තත්පරයකදී කොච්චරනම් තරංගායාම ගණනක් තිබෙනවාද කියන එක තමයි එම සැපයුමේ එම ධාරා සැපයුමේ සංඛ්‍යාතය කියලා හඳුන්වන්නේ. එතකොට කිසියම් තරංගයක සංඛ්‍යාතය එහෙම නැත්නම් තත්පරයකට තිබෙන තරංගායම ගණන කියන එක මනින ඒකකය වෙන්නේ හර්ට්ස් කියන ඒකකය. දැන් ඔබ උස මනිනවා නම් මීටර වලින්. ඒතර උස කියන කාරණාව මනින්නේ මීටර වලින්. ඒතර දුර මනිනවා නම් කිලෝමීටර වලින්. බර මනිනවා නම් කිලෝග්‍රෑම් වලින්. ග්‍රෑම් වලින් වෙන්න පුළුවන්. මෙතනදී සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලින්. ඒතර ඔබ මෙන්න මේ කාරණාවත් අඳුර ගන්නට ඕනේ, දැනගන්නට ඕනේ. මේ කාරණෝ විද්‍යාව විෂයටත් ඊටම වැදගත් වෙනවා. හොඳයි. අපි යමු ඊළඟ කාරණාවට. හොඳයි පුතේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විදුලි රැහැන් ගැන. විදුලි රැහැන් පිළිබඳව ඔබගේ පෙළ පොතේ සඳහන් වෙන වගුවක්ම මම ඔබට දැන් ඉදිරිපත් කරනවා. පුතේ මේකේ කෙරවලේම තියෙනවා රැහැන කියලා අංක වගයක් දාලා. මොනවද මේ අංක වලින් කියවෙන්නේ කියලා අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම බලන්න ඕන. මම ඔබට ගෙනත් තිබෙනවා මෙතන රැහැන් කීපයක්ම පෙන්වන්නට. ඉන් එක් රැහැනක් මම ඔබට අරගෙන පෙන්නන්නම්. මෙන්න මේ රැහැන ගත්තොත් පුතේ දිගහැරලා අපි බලනකොට අපිට පේනවා මෙහි සඳහන් වෙනවා එක් අන්තයක කෙරවලක. ඔබට තව සුළු මොහොතකින් මා සමීප රූපරාමුවක් ඇසුරින් මේ පැහැදිලි කරන්නම්. මෙන්න බලන්න මෙතන 7 ඇලයිරක් 0.67. අන්න ඒ විදිහට සඳහන් කරලා තියෙනවා මේ වයරකට අදාළ කිසියම් සංකේතයක් කියලා අපි හිතමු. කෝඩ් එකක් කියලා හිතමු. නමුත් අපි අඳුර ගන්න ඕනේ මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා. 7යි කියන එකෙන් කියවෙන්නේ පුතේ මේ වයරකට අදාළව කම්බි 7ක් තියෙනවා කියලා. ඔබ ගණනලා බැලුවොත් එහෙනම් මේ වයරක මම ගණනලා බැලුවොත් මේකේ කම්බි 7ක් තිබෙනවා. ඉතින් මෙන්න මේ වයර් එකේ පුතේ අංක 7න් සඳහන් කරේ මොකක්ද? අංක 7න් සඳහන් කරේ මේ වයර් එකේ කම්බි 7ක් තියෙනවා කියන එක. මෙතන ගණනලා බැලුවොත් 1 2 3 4 5 6 7 ආදී වශයෙන් ඔබට පැහැදිලි වෙනවා කම්බි 7ක් තිබෙනවා. එහෙනම් මෙන්න මේ වගුවේ මොකද්ද සඳහන් වෙන්නේ කියලා අපි ඊළඟට බලමු. මේ වගුවේ මෙන්න බලන්න මෙන්න මේ කෙරවලේ පළවෙනි එක නෙමෙයි දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි එක නෙමෙයි හතරවෙනි එක. හතරවෙනි එකේ සඳහන් වෙනවා 7 ඇලයිරක් 0.67 කියලා. අන්න ඒකෙන් කියවෙනවා කම්බි සංඛ්‍යාව තමයි පළවෙනි ඉලක්කමෙන් කියවෙන්නේ කියන එක. පළවෙනි ඉලක්කමෙන් මොකද්ද කියවෙන්නේ? කම්බි 7ක් තිබෙන බව. එහෙම නැත්නම් කම්බි සංඛ්‍යාව තමයි කියවෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ කම්බි සංඛ්‍යාව කියනවා පළවෙනි ඉලක්කමෙන් ඊළඟ
ඉලක්කම් කීපේ එහෙම නැත්නම් ඇලයිරෙන් පසුව තිබෙන ඉලක්කම් කීපෙන් 0.67 කියන උදාහරණය දැන් කතා කරන ඉලක්කමෙන් මොකද්ද කියවෙන්නේ? එක කම්බියක විස්කම්බය. මෙතන තියෙනවා කම්බි 7ක්. එහින් එකක්. එක කම්බියක්. එක කම්බියක විස්කම්බය තමයි 0.67 කියලා කියන්නේ. එතකොට පුතේ ඊළඟ පේලියෙන් මොකද්ද කියවෙන්නේ? හරස්කඩ වර්ගඵලය. මේ වයරයක හරස්කඩ වර්ගඵලය වර්ග මිලිමීටර 2.5යි කියන කාරණාව කියවෙනවා. ඒතර වයර් එක පිළිබඳව තොරතුරු තමයි එහෙනම් කලින් අපි සාකච්ඡා කරලා තිබෙන්නේ. හැබැයි මෙන්න මේ වයර් එකේ ගමන් කළ හැකි ධාරාව කොච්චරක්ද කියන මේ වයර් එකේ සඳහන් වෙලා තිබුණේ නැහැ. ඒක අපිට මේ වගුවෙන් බලා ගන්නට පුළුවන්. ඒ අනුව පුතේ අපි මේ දැන් කතා කරන වයර් එක 7 ඇලයිරක් 0.67 කියන වයර් එකට අදාළව ගමන් කළ හැකි ධාරාව සඳහන් වෙනවා ඇම්පියර් 17ක් කියලා. ඒතර පුතේ මේ වයර් එකකින් පුළුවන් ඇම්පියර් 17ක ධාරාවක් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට වගුවක් තියෙන්නේ ඇයි? ඔබට පැහැදිලි වෙන්නට ඕන දේ තමයි විවිධ ධාරාවන් ලබා ගැනීම සඳහා තමයි මේ විවිධ ප්‍රමාණයේ රැහැන් නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ හිතන්න ඔබ එදිනදා ජීවිතයේදී පාවිච්චි කරන කන් යොමුවක්. පුතේ බලන්න මෙන්න මේ කන් යොමුවේ තිබෙන රැහැන එහෙම නැත්නම් වයර් එක. මේ කන් යොමුවට අපි පාවිච්චි කරොත් එහෙම මා ඔබට කලින් සඳහන් කළ ආකාරයේ මෙවැනි රැහැනක් ගැලපෙනවද? ඔබ දන්නවා ඒක ගැලපෙන්නේ නැහැ. මේ වයර් එක එහෙම නැත්නම් මේ රැහැන විශාලත්වයෙන් වැඩි කන්නිමුට අපි පාවිච්චි කිරීමේදී අපහසුතාවයන් ලක් වෙන්න පුළුවන්. ඒ විතරක්ද? අපහසුතාවයේ විතරක්ද? නැහැ. කන් යොමුවක් සඳහා විශාල ධාරාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න ඔබ තීන්දුව කරගත යුතුයි. ඔබට දැනෙන්නට ඕනේ අවශ්‍ය ධාරා ප්‍රමාණය කුමක්ද කියලා හඳුනාගෙන එම ධාරා ප්‍රමාණය සඳහා ගැළපෙන රැහැනක් වයරයක් තෝරාගත යුතුයි. ඉතින් අන්න එවැනි මොහොතකදී ඔබට පුළුවන් මෙන්න මේ වගුව පාවිච්චි කරන්න. මේ වගුව ඔබ කටපාඩම් කරගත යුතු නැහැ. මේ වගුව ඔබ පරිශීලනය කළ යුතුයි. ඒ අනුව ගලා යා යුතු ධාරාව කොපමණද? එම ධාරාව අනුව තෝරාගත යුතු වයරය කුමක්ද කියන එක ඔබ තීන්දුව කරගත යුතුයි. හොඳයි. ඔබේ පෙළ පොතේ මේ වගුවට අමතරව තවත් වගුවක් තිබෙනවා. අපි බලමු ඒක මොකක්ද කියලා. ඒ තිබෙන්නේ විදුලි රැහැන් පිළිබඳව දැක්වෙන වගුවක්. මේ වගුවේ මා එකම එක විශේෂ කාරණාවක් ඔබට සඳහන් කරනවා. මොකක්ද ඒක? මෙහිදී තියෙනවා බහුලව බහුහර සහිත සුනාම්‍ය රැහැන් ලෙස නිපදවයි. මේ තිබෙන්නේ එහෙනම් සුනාම්‍ය රැහැන් ලෙස නිපදවන වයර් එහෙම නැත්නම් රැහැන් පිළිබඳව තොරතුරු. මා එවැනි සුනාම්‍ය රැහැනක් ඔබට දැන් පෙන්වනවා. හොඳයි පුතේ. එවැනි සුනාම්‍ය රැහැනක් තමයි මම ඔයගොල්ලන්ට දැන් මේ පෙන්වන්නේ. මේ වගේ රැහැන් මේවට අපි කියන්නේ ෆ්ලෙක්සිබල් වයර් කියලා සාමාන්‍ය භාවිතයේදී. ඔබ මිලදී ගන්නට යනකොට සුනාම්‍ය රැහැනක් කිව්වොත් සමහරවිට ඔබට මේ වෙළඳ පොලේ ඒක හඳුන ගන්න අපහසු වෙයි. ෆ්ලෙක්සිබල් වයරයක් කිව්වොත් තමයි බොහෝ විට අපි පාවිච්චි කරන වචනයත් එක්ක එදිනදා භාවිතයත් එක්ක තියෙන්නේ. ඉතින් මෙන්න මේ වයර් එකක තිබෙන කම්බි සංඛ්‍යාව කොච්චරක්ද කියන එක තමයි පුතේ මේ වගුවේ දක්වලා තිබෙන්නේ. ඒ අනුව මම මේ මොහොතේදී අතේ තියාගෙන ඉන්නේ කම්බි 16ක් තිබෙන වයර් එකක්. මේකේ කම්බි 16ක් තිබෙනවා. ඒතර ඒ කම්බියකත් හරස්කඩ වර්ගඵලය, ඒ වගේම එක කම්බියක විස්කම්බය මේ වගුවේ දැක්වෙනවා. ඒ වගේම මෙතන කෙරවලේ තිබෙනවා තීරුවේ ගලා යා හැකි ධාරාව ඇම්පියර් වලින් ඇම්පියර් 3ක් කියලා. එහෙනම් මේ වයර් එකකින් ඇම්පියර් 3ක් දක්වා ධාරාව ගන්න පුළුවන්. එක් කාරණාවක් තමයි මෙවැනි සුනාමි රැහැනක් නිපදවීමට හේතුව වෙන්නේ අපේ භාවිතයේදී එදිනදා පහසුව සඳහා. එදිනදා භාවිතයේදී තිබෙන පහසුව සඳහා. අනිත් එක තමයි මේ වගේ වයර් එකකින් විදුලි ධාරාවක් ගමන් කරනකොට කම්බි සිහින් නිසා ඉතා ඉක්මනින් තාපය පිට කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව ඔබ පාවිච්චි කළ යුත්තේ කුමන රැහැනක්ද කුමන වයර් එකක්ද කියන එක තීන්දුව කර ගැනීම සඳහා මේ තොරතුරු වැදගත් වෙනවා කියලා මම හිතනවා. ඒ අනුව මේ රැහැන් වර්ග දෙක සුනාමි රැහැන් සහ එසේ නොවන රැහැන් වර්ග දෙක පාවිච්චි කිරීමේදී ඔබ හඳුනාගත යුතු මූලික කරුණු මම වෙනම සංක්ෂිප්ත කළා දැන් කියනවා. එකක් තමයි ඔබ විදුලි ධාරාව ලබා දෙන්නේ කුමන ජවයක් උත්පාදනය කරන උපකරණයකට. එහෙම නැත්නම් ඒ උපකරණයට කොපමණ ජවයක් උත්පාදනය කිරීමේ හැකියාවක් තිබෙනවාද? කොපමණ ධාරාවක් අවශ්‍ය වෙනවාද කියන එක ඔබ තීන්දුව කරගත යුතුයි. ඒ වගේම ඒක ස්ථීරවම විදුලි ස්ථාපන කටයුත්තක්ද කියන කාරණාව. ඒ වයර් එක නැවත නැවත චලනය කරන්නේ නැති, එහා මෙහා ගෙන යන්නේ නැති එකක්ද? එහෙම නැත්නම් චලනය කරන එකක්ද? එහා මෙහා චලනය කළ යුතු එකක්ද කියලා ඔබ හඳුනාගත යුතුයි. ඒ අනුව සුනාමි රැහැනක්ද එසේ නොවන රැහැනක්ද පාවිච්චි කරන්න කියන එක තීන්දුව කරගත හැකියි. හොඳයි. අපි යමු ඊළඟට තවත් රැහැන් පිළිබඳව වැදගත් කාරණාවකට.
විදුලි රැහැන් වලට අදාළ වර්ණයන්. විදුලි රැහැන් වලට අදාළ වර්ණයන් තිබෙනවා. ඒතර පුතේ උදාසීන රැහැනට අපි පාවිච්චි කරන්නේ නෙල් පාට වයර් එකක්. ඒ වගේම සජීවී රැහැන් වලට පාවිච්චි කරනවා දුඹුරු වර්ණයේ සහිත දුඹුරු වර්ණයේ සහිත රැහැනක් තනිකලා අවස්ථාවකදී. තනිකලා අවස්ථාවකදී පාවිච්චි කරන්නේ නිල් සහ දුඹුරු වයර්. ඒතර තෙකලා විදුලි බලය පාවිච්චි කරන අවස්ථාවක් නම් අපි දුඹුරු, කළු සහ අලු කියන වර්ණයන්ගෙන් යුතු රැහැන් පාවිච්චි කරනවා සජීවී රැහැන් වලට. උදාසීන රැහැන සඳහා නිල් පාට රැහැනක් පාවිච්චි කරනවා. මම ඔබට පෙන්වන්නම් ඊළඟට එවැනි තෙකලා විදුලි ජවය ලබා ගැනීමට පාවිච්චි කරන විදුලි රැහැනක්. මම මේ අතේ තියාගෙන ඉන්න පුතේ එවැනි විදුලි රැහැනක්. මේ විදුලි රැහැන කෙරවල මම සුද්ධ කරලා තියෙනවා ඔයගොල්ලන්ට පේන්න. බලන්න දුඹුරු පාට වයර් එකක් තිබෙනවා. නිල් පාට වයර් එකක් තිබෙනවා. අලු පාට වයර් එකක් තිබෙනවා. කළු පාට වයර් එකක් තිබෙනවා. එතකොට මෙන්න මේ රැහැන් හතරෙන් කුමන රැහැනද උදාසීන රැහැන වෙන්නේ කියලා ඔබ දැනගත යුතු වෙනවා. මේ වගුව අණුව, මේ සටහන අණුව නිල් පාට වයර් එක තමයි රැහැන තමයි උදාසීන රැහැන වෙන්නේ. අනිකුත් රැහැන් තුන එහෙනම් සජීවී වයර් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒතර පුතේ මෙවැනි විශාල රැහැනක් තමයි තෙකලා විදුලි ධාරාවක් ලබා ගැනීමදී අපි භාවිතා කළ යුතු වන්නේ. හොඳයි. ඊට අමතරව පුතේ මෙවැනි රැහැන් වල ආරක්ෂාව සඳහා ඊටමත් ඝනකමින් යුතු පරිවර්ණයක් පිටත පරිවර්ණයක් තිබෙනවා. භූගත විදුලි රැහැන් ඇදීමේදී මෙවැනි කේබල් එහෙම නැත්නම් මෙවැනි රැහැන් අපි පාවිච්චි කරනවා. හොඳයි. අපි යමු ඊළඟ කාරණාවට. හොඳයි පුතේ. නියෝන් ටෙස්ටර් එක තිබෙන කොටස් අපි හඳුනාගත යුතුයි. පිළිවෙලින් කෙරවල පරීක්ෂක තුඩ විදිහට අපි හඳුන්වනවා. පරීක්ෂක තුඩ කිසියම් ස්ථානයක ස්පර්ශ කරලා අනිත් අන්තය එහෙම නැත්නම් භූගත කරන ඇණය තිබෙන ස්ථානය අපේ ශරීරයෙන් ස්පර්ශ කරාම අපිට පුළුවන් කිසියම් අධි වෝල්ටීයතාවයක් තිබෙනවා නම් මෙහි අභ්‍යන්තරයේ තිබෙන බල්බය දැල් වෙනවා. ඉන් අපිට හඳුනාගත හැකි අධි වෝල්ටීයතාවක් නැත්නම් විදුලි ධාරාවක් ගලායම සඳහා සුදුසු වෝල්ටීයතාවයක් තිබෙන බව. ඉතින් පුතේ මේ පරීක්ෂක තුඩින් ආරම්භ වී අභ්‍යන්තරට පැමිණීමේදී ප්ලාස්ටික් ආවරණයක් තිබෙනවා. ඒකට හේතුව තමයි මේ වෝල්ටීයතාවය යටතේ කිසියම් ස්ථානයක ස්පර්ශ වුණොත් වෙනත් ධාරාවක් කාන්දු වීමේ හැකියාවක් තිබෙන වෙනත් ස්ථානයකට ඒයින් ආරක්ෂා කර ගැනීම සඳහා ඉන් අනතුරුව මෙතන ප්‍රතිරෝධකයක් තිබෙනවා. මේ සීලෙස සඳහන් කර තිබෙන්නේ ප්‍රතිරෝධකය. මේ ප්‍රතිරෝධකයෙන් තමයි පැමිණෙන ධාරාව ඊටාම කුඩා මට්ටමක දක්වා පාලනය කිරීම සිදු කරන්නේ. එසේ නැත්නම් මේ ධාරාව අපේ ශරීරය හරහා ගොස් අපිට හානි වෙන්න පුළුවන් නැත්නම් අපේ ජීවිත හානි පවා පැමිණෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතිරෝධකයේ තැබීම අත්‍යවශ්‍ය එකක්. ඉන් අනතුරුව තිබෙනවා නියෝන් පහනක්. මේ නියෝන් පහන තමයි දැල් වෙන්නේ විදුලි ධාරාවක් ඉතා කුඩා විදුලි ධාරාවක් ගමන් ගන්නා විට. ඒක ඉතා ක්ෂුද්‍ර විදුලි ධාරාවක්. ඒ වගේම කෙරවලේ තිබෙන භූගත ඇණය. භූගත ඇණය අපි ස්පර්ශ කිරීමේදී පමණයි මේ නියෝන් පහන දැල් වෙන්නේ. ඉතින් මේ නියෝන් ටෙස්ටර් එක මේ වන විටත් ඔබ නිවසේ පාවිච්චි කර ඇති කියලා මම හිතනවා. ඊටාම පහසු පරීක්ෂක උපකරණයක් වෝල්ටීයතාවයක් තිබෙන බව, අධි වෝල්ටීයතාවයක් තිබෙන බව හඳුනා ගැනීම සඳහා. හොඳයි, අපි යමු ඊළඟ කාරණාවට. පේනුවකට රැහැන් සම්බන්ධ කිරීම. හොඳයි පුතේ. දැන් අපි මෙතුවක් වෙලා කතා කරපු කරුණු ඇසුරින් අපිට පුළුවන් කිසියම් පේනුවකට විදුලි රැහැන් සම්බන්ධ කිරීම සඳහා යොමු වෙන්නට. එහෙම නැත්නම් ප්‍රායෝගික ක්‍රියාකාරකමකට යොමු වෙන්නට. හොඳයි. මම ඔබට පෙන්වන්නම් ඔබගේ නිවසේ මේ වන විටත් භාවිතා කරන කෙවෙනි පිටුවාන් කීපයක්. මෙවැනි කෙවෙනි පිටුවානක් ඔබගේ නිවසේ තිබෙන්නට පුළුවන් මේ වන විටත්. අපි කියනවා මේක ඇම්පියර් 15ක විදුලි ධාරාවක් ලබා ගැනීම සඳහා සුදුසු කෙවෙනි පිටුවානක් කියලා. මෙවැනිම තවත් කෙවෙනි පිටුවානක් තිබෙනවා. මේ දෙකේ සමානකම් වගේම අසමානකමකුත් තියෙනවා. එක සමානකමක් තමයි සිදුරු රවුම්. මේ දෙකේම සිදුරු රවුම්. නමුත් මෙහි සිදුරු අතර දුර අඩුයි, මෙහි සිදුරු අතර දුර වැඩි. ඒ වගේම මේ කෙවෙනි පිටුවානෙන් මාගේ වම් අතේ තිබෙන කෙවෙනි පිටුවානෙන් ලබා ගන්නේ ඇම්පියර් 5ක පමණ ධාරාවක්. නමුත් පුතේ මේ කෙවෙනි පිටුවාන් දෙකම දැන් භාවිතයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තරව තීරණ අරගෙන තිබෙනවා. ඒ නිසා මෙවැනි කෙවෙනි පිටුවාන් ඔබගේ නිවසේ තිබුණත් මින් ඉදිරියට භාවිතා කරන්න ඔබට සිද්ධ වෙන්නේ නැහැ. මොකද වෙළඳ පොලේ මේවා ඔබට මිලදී ගැනීමේ හැකියාවක් නැහැ.
ඒ වගේම කර්මාන්ත ශාලාවල මේවා නිර්මාණය කරන්නේත් නැහැ දැන්. නිෂ්පාදනය කරන්නේ නැහැ. නමුත් පුතේ ඒ වෙනුවට තිබෙන සහ මේ මොහොතේදීත් පාවිච්චි කරන කෙවිනි පිටුවහනක් තමයි මම දැන් ඔබට පෙන්වන්නේ. මෙහි සිදුරු 4 රැස්. ඒ වගේම මේ කෙවිනි පිටුවහනේ ලබාගත හැකි ධාරාව ඇම්පියර් 13ක් වෙනවා. ඒතර පුතේ මෙන්න මේ කෙවිනි පිටුවහන තමයි මින් ඉදිරියට දිගටම පාවිච්චි කරන්නට නියම කරලා තිබෙන්නේ. ඒ වගේම ඔබ පාවිච්චි කළ යුතු වෙන්නේ. හොඳයි. මෙවැනි කෙවිනි පිටුවහනක පසුපස අපි බලමු කොයි වගේද කියලා. එතකොට මෙන්න මේකට කොහොමද අපි රැහැන් සම්බන්ධ කරන්නේ කියලාත් අපි ඊළඟට බලමු. ඔබ සමීප රූප රාමුවක් ඇසුරින් දකිනවා වෙන්නට පුළුවන්. දකිනවා ඇති. ඔබ සමීප රූප රාමුවකින් දකිනවා ඇති. මෙන්න මෙතන තියෙනවා E අකුර සඳහන් කරලා. E අකුර කියන අකුර එතන සඳහන් කරන්න හේතුව තමයි earth එහෙම නැත්නම් භූගත වෛරය සම්බන්ධ කරන තැන කියන එක. ඒ වගේම මේ තවත් සිදුරු දෙකක් තිබෙනවා. පිත්තල සිදුරු සහ ප්ලාස්ටික් ආවරණයකින් යුතු පිත්තල සිදුරු දෙකක්. ඒතර පුතේ මෙන්න මේ කෙවිනි පිටුවානේ ඉදිරිපසින් බැලුවොත් ඔබ දන්නවා සුවිචය තිබෙන්නේ දකුණු පැත්තේ. ඔබගේ නිරීක්ෂණය අනුව පේනවා ඔබගේ දකුණු අත පැත්තට තමයි සුවිචය තිබෙන්නේ. ඒ වගේම පුතේ මෙන්න මේ L අක්ෂරය ඔබට පේනවා L අක්ෂරය. live කියන වචනේ ඉංග්‍රීසි වචනයේ මුල් අකුර තමයි මේ තියෙන්නේ සඳහන් වෙලා. ඒතර පුතේ මේ L අක්ෂරය සඳහන් වන ස්ථානයට තමයි අපි සජීවී වෛරය සම්බන්ධ කරන්නේ. ඒ වගේම පුතේ මේ අනිත් අන්තයේ තිබෙනවා N අක්ෂරය. ඒතර මේ N අක්ෂරය එන්න හේතුව නියුට්‍රල් කියන වචනේ මුල් අක්ෂරය. ඒතර මෙතනට තමයි පුතේ උදාසීන වෛරය සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ මෙතනට එන්නට ඕනි නිල් පාට වයර් එක. ඒ වගේම L අක්ෂරය තිබෙන තැනට එන්නට ඕනි දුඹුරු පාට වයර් එක. ඒ වගේම E අක්ෂරය තියෙන ස්ථානය. E අක්ෂරය එන්නේ earth කියන වචනේ මුල් අක්ෂරය. ඒතර එතනට එන්න ඕන කහ පාට සහ කොළ පාට වයර් එක. ඒතර මෙන්න මේ වයර් තුන නිවැරදිව සම්බන්ධ කිරීම ඊටාම වැදගත් වෙනවා. ඔබට මතක තබා ගැනීමට ඊටාම පහසු තවත් කාරණයක් තමයි මම ඉස්සෙල්ලත් සඳහන් කරේ. මේ L අක්ෂරය තියෙන පැත්තට අදාළව තමයි මේ කෙවිනි පිටුවානේ ස්විචය සම්බන්ධ වෙන්නේ. ඕනෑම ස්විචයක දකුණු පැත්තේ තමයි මෙන්න මේ සම්බන්ධ කිරීමට සහ විසන්ධ කිරීමට තිබෙන ස්විච් එක තිබෙන්නේ. හොඳයි. මම හිතනවා ඔබට කෙවිනි පිටුවානට වයරය සම්බන්ධ වී යුත්තේ කුමන ස්ථානවලටද කියන එක පැහැදිලි කියලා. හොඳයි පුතේ. ඊළඟට අපි බලමු කෙවිනි පිටුවානට නැත්නම් සොකට් අවුට්ලට් එකකට අපි වයර් හයි කරන්නේ කොහොමද කියලා. ඒතර මම මෙන්න මේ සොකට් අවුට්ලට් එක එහෙම නැත්නම් මේ කෙවිනි පිටුවානට සම්බන්ධ කරන්න පාවිච්චි කරන්නේ අර කලින් කතා කරපු 7 ඇලයිරක් 0.67 කියන වයර් එක. ඒතර මෙන්න මේ වයර් එකේ කම්බිය අපි සුද්ධ කරන්න ඕන කොච්චරක්ද? මේ කම්බිය සාමාන්‍යයෙන් අපි සුද්ධ කරන්න ඕන පුතේ සෙන්ටිමීටරයක් වගේ දුරක්. අවම වශයෙන් සෙන්ටිමීටරයක් සුද්ධ කරාම ඇති. ඊට පස්සේ අපි මේ වයර් එක සුද්ධ කරාම මෙන්න මේ විදිහට කම්බිය නිකන් නිදහසේ තිබෙන්නේ. මේ විදිහට තිබෙනවා. නමුත් පුතේ මේ විදිහට කම්බි තිබියදී කෙවිනි පිටුවානට සම්බන්ධ කිරීම සුදුසු නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපිට පුළුවන් මේ සඳහා පොදු අත්හඬුව නැත්නම් කටර නඩුවක් පාවිච්චි කරලා මේ වයර් ටික මෙන්න මේ විදිහට අඹර ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේ වයර් ටික එක ගොන්නක් විදිහට ඇඹරෙනවා. නැත්නම් එකතු වෙනවා. මෙන්න මේ විදිහට සකස් කරගත්තයින් පස්සේ තමයි අපි සම්බන්ධ කළ යුතු වන්නේ කෙවිනි පිටුවානට නැත්නම් සොකට් අවුට්ලට් එකට. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට අඹරගත්තොත් මගේ අනිත් මේ අතර ගත්තු ඊළඟ වයර් එක මේ විදිහට අඹරගත්තොත් ඔබට පේනවා මේක හොඳ නිමාවක් නැහැ. හොඳින් පිළිවෙලට ඇඹරිලා නැහැ. ඉතින් පුතේ මෙන්න මේ විදිහට තියෙන්නට හොඳ නැහැ. ඒ නිසා ඔබ අඬුවකින් මේක ඊටාම निराවුල් ආකාරයෙන් අඹරවා ගත යුතුයි කියන එක මම ඔබට විශේෂයෙන් සඳහන් කරනවා. එහෙම නැත්නම් මේ වයර් එහෙම නැත්නම් මේ රැහැන් සම්බන්ධ කරාම කෙවිනි පිටුවානත් එක්ක හොඳින් තද වෙන්නේ. එහෙම නැත්නම් හිර වෙලා තියෙන්නේ නැහැ. සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම විදුලි ධාරාව ගමන් කරන ස්ථානයේ අපි කියන්නේ ලූස් කනෙක්ෂන් එකක් කියලා. එහෙම නැත්නම් නිවැරදිව සම්බන්ධතාවයක් නැතිවීම නිසාවෙන් උෂ්ණත්වයේ ඉහළ යාම එහෙම නැත්නම් ගිනි ගැනීම පවා සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් මෙතන කම්බි දිග වැඩි නම් මොකද මම කරන්නේ? සෙන්ටිමීටර එක පමණ ප්‍රමාණයට වෙන මේ කම්බි වල වැඩි කොටස කපලා ඉවත් කරගන්නවා. දැන් මම එහෙම කම්බිය කපලා ඉවත් කරගෙන තියෙන්නේ. හොඳයි. ඊළඟට මේ වයර් දෙකේම පිටින් බැලුවම පිටතින් බැලුවම බලන්න අලු පාට තියෙන්නේ. ඉතින් කොහොමද අපි මේක උදාසීන වයරේ සහ සජීවී වයරේ කියලා අඳුරගන්නේ?
පුතේ මේ පිටත පරිවර්ණයට ඇතුළතින් තිබෙනවා තවත් පරිවර්ණයක්. ඔබට ඒකේ සමීප රූප රාමුවක් දැන් පේනවා. බලන්න මෙන්න මේ වයර් එකේ ඇතුළත තියෙනවා නිල් පාට පරිවර්ණයක්. ඒ ඊටාම හොඳින් ඔබට දැන් දකින්නට පුළුවන්. නිල් පාට පරිවර්ණයක් සහ ඉන් අනතුරුව පිටත පරිවර්ණය අලු පාටට තිබෙනවා. අනෙත් වයර් එකේ පිටත පරිවර්ණය ඔබට පේනවා දුඹුරු පාටට තිබෙනවා. එතකොට මෙන්න මේ දුඹුරු පාට වයර් එක අපි සම්බන්ධ කරන්නට ඕනේ මම කලින් සඳහන් කරපු L අක්ෂරය සහිත ස්ථානයට. මෙන්න මෙතන L අක්ෂරය සහිත ස්ථානය තිබෙනවා. එතන සම්බන්ධ වෙනවා. හැබැයි මම මෙහෙම සම්බන්ධ කළොත් මට ඊළඟට ඇති වෙන ගැටලුවක් තිබෙනවා. මොකද පුතේ මේ ගැටලුව මෙන්න මේ කෙවෙනි පිටුවාන හා සම්බන්ධ වෙන කෙවෙනි පිටුවාන සවි කරන මෙන්න මේ පෙට්ටියට සවි කිරීමට අපහසු වෙනවා. ඒ නිසා මොකද මම කරන්නේ මේ කෙවෙනි පිටුවාන සම්බන්ධ කිරීමට අවශ්‍ය නිසාවෙන් මේ පෙට්ටියේ මේ බොක්ස් එකේ ඇතුලින් වයර් දෙක ගන්නට ඕන. නමුත් දැන් ඊළඟට ප්‍රශ්නයක් තිබෙනවා. මේ වයර් දෙක පමණයිද කෙවෙනි පිටුවානට සම්බන්ධ කරන්නේ? නැහැ. ඊළඟට අපි සම්බන්ධ කරගන්නට ඌමනා වයරයක් තියෙනවා. එදිනදා අපි භාවිත කරන වචනේ වෙන්නේ earth wire එක කියලා. භූගත රැහැන කියලා අපි කියනවා. ඒතර භූගත රැහැනකුත් අවශ්‍ය වෙනවා. ඒ භූගත රැහැනෙත් කෙරවල සුද්ධ කරගන්නට ඕනි. ඒ වගේම කම්බි එකිනෙක සම්බන්ධ වෙන ආකාරයට අඹරවා ගත යුතුයි මේ විදිහට. හොඳයි. දැන් රැහැන් තුන සූදානම් කරලා තියෙනවා. ඊළඟට අපිට තියෙන්නේ කෙවෙනි පිටුවානට සම්බන්ධ කිරීම. මම පළමුවෙන්ම භූගත රැහැන සම්බන්ධ කරනවා. ඒ කියන්නේ E අක්ෂරය තියෙන තැනට කහ පාට සහ කොළ පාට මිශ්‍ර වර්ණ තියෙන වයරය එහෙම නැත්නම් රැහැන. මේ රැහැනෙත් කම්බියක් මම ඔබට කලින් සඳහන් කළ ආකාරයටම එක කම්බියක් 0.67 ප්‍රමාණය වෙනවා. ඒ වගේම මෙහි සම්පූර්ණ වර්ගඵලය හරස්කඩ වර්ගඵලය මිලිමීටර 2.5ක් වෙනවා. දැන් මේ රැහැන තද කරගන්න. එහෙම නැත්නම් මේ සිදුරට දාලා හොඳින් ස්ථාපිත කරන්නට අනිත් අන්තයේ තිබෙන මේ ඔබට මම පෙන්වන මේ නියනක් පැතලේ නියනක් තියෙන තැන ඇණය තද කළ යුතු වෙනවා. නමුත් ඔබ මේ නියනක් පාවිච්චි කරද්දිත් හඳුනාගත යුතු වැදගත් කාරණාවක් තමයි මේ ඇණයේ හිස ප්‍රමාණයට ගැලපෙන නියනක් පාවිච්චි කළ යුතු වෙනවා. එසේ නොමැති වුණොත් මේ ඇණයේ පොට මේ ඇණයේ තද වෙන පොට විනාශ වෙන්න නැත්නම් සවුත් වෙන්නට පුළුවන්. ඒ වගේම මේක තද කරන්න ඕන කොච්චරද? මගේ මේ ඇඟිලි 3කින් තද කරන ප්‍රමාණයෙන් ඇඟිලි 3ේ ශක්තිය යොදා තද කරන ප්‍රමාණය ඇතිද? නැහැ. අපි ඊට වඩා හොඳින් තද කළ යුතු වෙනවා. සම්පූර්ණයෙන්ම මේ මිට හොඳින් අතට අරගෙන මේක තද කරන්න ඕන. නමුත් මේක දැඩිසේ තද කළ යුතු වෙන්නේ නැහැ. ඒකේ ප්‍රමාණය එහෙම නැත්නම් මේ තද කළ ප්‍රමාණය අපි තීන්දුව කරගන්නේ සාමාන්‍ය අතින් අඹරන්න පුළුවන් ප්‍රමාණයෙන් තද කරලා අපි බලන්න ඕන මේ වයර් එක ගැලවිලා එළියට එනවද කියලා. දැන් මම මේක අදිනකොට එළියට අදිනකොට ගැලවිලා ආවොත් ඒ ප්‍රමාණය මදි. එහෙනම් ගැලවිලා ඉන්නේ නැති ගානට තද කරන්න අපි දැනගන්නට ඕන. ඔබ ඒක අත්දැකීමත් සමග හුරු කරගන්න දෙයක්. ඒතර ප්‍රමාණවත් නොවුනොත් තද කරලා තිබෙන ප්‍රමාණය වයර් එක ගැලවෙනවා කියන එක ඔබට පැහැදිලි. හොඳයි. මේ වයර් එක තද වුණු ප්‍රමාණය ඇති. ඊළඟට මම උදාසීන වයර් එක ගන්නවා. උදාසීන වයර් එක අරගෙන මෙන්න මේ නිල් පාට වයර් එක අරගෙන N අක්ෂරය තිබෙන තැනට අදාළ සිදුරට යොමු කරනවා. ඊළඟට මම ඒ වයර් එකත් කලින් විදිහටම තද කරනවා. ඊළඟට අපිට බලන්න පුළුවන් මේ වයර් එක ඇදලා එකත් ගැලවෙනවද තද වෙලාද තියෙන්නේ කියන එක. ඊළඟට දුඹුරු පාට වයර් එක එහෙම නැත්නම් සජීවී වයර් එක. ඒක මම සම්බන්ධ කරන්නේ මෙන්න මේ L අක්ෂරය සහිත ස්ථානයට. හොඳයි. දැන් වයර් තුනම සම්බන්ධ කරලා අවසන්. ඊළඟට අපිට මෙන්න මේ කෙවෙනි පිටුවාන සම්බන්ධ කරන පෙට්ටියේ තිබෙන ඇන දෙක ගලවලා මෙතනට මේක ඇතුල් කරලා සවි කරගන්න තියෙනවා. ඒ කාරණාව හරි සරල එකක්. හොඳයි. ඊළඟට අපිට පුළුවන්
මේ රැහැන ස්ථිරව සම්බන්ධ කරන රැහැනක් නම් එහෙම නැත්නම් මේ දිගුව ස්ථිරව කරන දිගුවක් නම් මේක අපි කන්ඩියුට් බටයක් ඔස්සේ යොමු කරගatiya යුතු වෙනවා. හොඳයි පුතේ. ඊළඟට අපි මෙන්න මේ පේනුවට රැහැන් සම්බන්ධ කිරීම තමයි සාකච්ඡා කරන්නට ඕන. මේ පේනුවක තිබෙන කොටස් හඳුනා ගැනීමත් අපි සිදු කරන්නට ඕනේ. මා ඒක ගලවලා මේ රැහැනේ සම්බන්ධ කළ යුතු ස්ථාන ඔබට පෙන්වන්නටයි යන්නේ. බලන්න මේ පේනුවක අභ්‍යන්තරයේ තිබෙන කොටස්. මෙන්න මේ දකින්නට ලැබෙන්නේ ඔබට පුතේ විලායකයක්. එහෙම නැත්නම් අපි කියනවා ෆියුස් එකක් කියලා. එතකොට මේ පේනුව මගින් විදුලි ධාරාවක් ලබා ගැනීමේදී හදිසියේවත් අධි ධාරාවක් ගමන් කළහොත් ඉන් ඉදිරියට තිබෙන පරිපතයට හානි වීම වළක්වීම සඳහා මෙවැනි ෆියුස් එකක් එහෙම නැත්නම් විලායකයක් යොදලා තිබෙනවා. ඒතර මෙන්න මේ විලායකය හා සම්බන්ධ වෙන කොටසට තමයි අපි සම්බන්ධ කළ යුතු වෙන්නේ මා කලින් පෙන්වපු සජීවි වයරය එහෙම නැත්නම් දුඹුරු පාට වයරය. එහෙම නැත්නම් දුඹුරු පාට රැහැන. හොඳයි. එහි අනිත් අන්තයේ තිබෙනවා උදාසීන රැහැන සම්බන්ධ කළ යුතු ස්ථානය. ඒ වගේම ඉහළ තිබෙනවා භූගත වයරය සම්බන්ධ කළ යුතු ස්ථානය. පුතේ මේ වර්තමානයේ වන විට මෙවැනි හතරැස් හැඩයේ කූරු සහිත පේනු තමයි පාවිච්චි කරන්නේ. නමුත් ඔබේ නිවසේ මේ වන විට මෙවැනි පේනුවක් පාවිච්චි කරනවා වෙන්නට පුළුවන්. මේ පේනුවේ තිබෙන විශේෂ කාරණේ තමයි මේ කෙවණි පිටුවන්ට සම්බන්ධ වෙන ස්ථානයේ සඳහා තිබෙන්නේ රවුම් කූරක්. නමුත් මෙවැනි ඇම්පියර් 5ක් ලබා ගැනීම සඳහා මින් පෙර යෝජනා වී තිබුණු භාවිතා කරපු පේනු දැන් භාවිතෙන් ඉවත් කිරීමට විදුලි රෙගුලාසි අනපනත් සකස් කර තිබෙනවා. ඒ අනුව වර්තමානයේදී භාවිතා කරන්නේ මෙන්න මේ හතරැස් කූරු සහිත ඇම්පියර් 13ක් ලබාගත හැකි සහ ලබා ගැනීමට නිර්මාණය කර තිබෙන මෙවැනි පේනු පමණයි. ඉතින් පුතේ ඒ කාරණාවත් විශේෂ කාරණාවක් විදුලි රෙගුලාසි යටතේ ඔබ කටයුතු කර යුතුයි ඒවා හඳුනාගත යුතුයි විදුලි සම්බන්ධතාවයන් ස්ථාපනය කිරීමේදී. හොඳයි අපි ඊළඟට බලමු මේ රැහැන් සම්බන්ධ කරන ආකාරය. පුතේ මේ අපි කලින් සම්බන්ධ කරපු කෙවෙනි පිටුවානේ රැහැන් 3 ඊළඟට අපි මෙතනට සම්බන්ධ කරන්නටයි යන්නේ. මෙතන භූගත වයරය තිබෙන භූගත වයරය පිරිසිදු කර තිබෙන සීමාව එහෙම නැත්නම් මේ තඹ කම්බියේ තිබෙන සීමාව උමනා ප්‍රමාණයට වඩා වැඩි කියන එක ඔබට පැහැදිලි ඇති. ඒ නිසා මම මේන් කොටසක් කපා ඉවත් කරනවා සෙන්ටිමීටරයක පමණ ප්‍රමාණයක කොටසක් ඉතිරි වෙන විදිහට. ඒ වගේම මේ කම්බිය මේ රැහැන අඹරලා නැහැ. එහෙම නැත්නම් එකට එක සම්බන්ධ කරලා නැහැ. ඒ නිසා මම කරන වැඩේ පොදු අත්අඩුවක් අරගෙන පොදු අත්අඩුවෙන් මේ රැහැන් එකට එක අඹරව ගන්නවා. එහි වැඩි කොටසක් තිබෙනවා නම් ඒක කපලා ඉවත් කරන්න ඕන. ඒ වගේම ඊළඟ රැහැන. ඒකත් හොඳින් අඹරලා කම්බි කැඩෙන්නේ නැති වෙන විදිහට අපි සම්බන්ධ කරගන්නට ඕන. වැඩි කොටස කපලා ඉවත් කරනවා. මම එකින් එක වයර් මේ පේනුවට සම්බන්ධ කරන්නටයි සූදානම් වෙන්නේ ඊළඟට. ඊළඟට උදාසීන රැහැන සම්බන්ධ කරනවා අදාළ අග්‍රයට. එහෙම නැත්නම් මේ පේනුවේ අදාළ කූරට.
උදාසීන අග්‍රය සම්බන්ධ කරා. ඊට පස්සේ යන්නේ තද කරන්නට ඕනේ. ඒ යන්නේ පොටට හානියක් සිද්ධ වෙන්නේ නැති වෙන විදිහට නියනකින්. ඊළඟට සජීවී රැහැන. සජීවී රැහැනත් සම්බන්ධ කරලා අවසන්. ඊළඟ පුතේ අපිට තියෙන්නේ මේ පිටත පරිවර්ණය මේ අදාළ පේනුවට සම්බන්ධ කරලා මේ මැදයේ තිබෙන ඇණේ මගින් මේ ඇණය මගින් සම්බන්ධ කර ගැනීම පමණයි. ඉතින් ඒක ඊටාම සරල කාරණාවක් කියලා මම හිතනවා. ඔබ වැදගත්ම කාරණාවක් විදිහට අඳුනගත යුතු වෙන්නේ මේ කෙවෙනි පිටුවානකට සහ මේ විදිහට ඔබට අදාළ රැහැන සම්බන්ධ කළ යුතු අග්‍රය හඳුනා ගැනීමේ හැකියාව, ඒ වගේම පිරිසිදුව සහ ගැලවී යන්නේ නැති විදිහට මේ රැහැන් තද කර ගැනීමේ හැකියාව ඔබ පුරුදු පුහුණු කර ගැනීමෙන් ලබාගත යුතු එකක්. මම හිතනවා ඔබට ඒ සඳහා දැනුම දැන් ප්‍රමාණවත්ව ලැබී තිබෙනවා. ඉන් අනතුරුව මෙහි පිටත පරිවර්ණ සම්බන්ධ කිරීම පමණයි අපිට ඉතිරි වී තිබෙන්නේ. ඒ ඊටාම් සරල කාරණාවක් ඔබට. මේ ඇනේ මගින් එය තද කරගත හැකි. ඔබ ඒ කාරණාව ඊටා අපහසු දෙයක් නෙමෙයි තේරුම් ගන්නට. අවසානයේ ඔබ දක්ෂ විය යුතුයි. හැකියාව ලබා ගත යුතුයි මේ ආකාරයට කෙවෙනි පිටුවානකට සහ මෙවැනි ප්ලග් ටොප් එකක් අපි කියලා කියනවා. පාවිච්චි කරන සාමාන්‍ය වචනේ තමයි එදිනෙදා පාවිච්චි කරන වචනේ ප්ලග් ටොප් එකක් කියලා කියනවා අපි මේකට. රැහැන් සම්බන්ධ කරගත යුතු වෙනවා. හොඳයි දුවේ පුතේ. නිර්මාණකරණය හා විදුලි ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ විෂය යටතේ ඔබට හැකිවිය යුතුයි පේනුවකට රැහැන් සම්බන්ධ කිරීම ඊටාම හොඳින් මින් ඉදිරියට. ඉතින් මේ පාඩමින් ඔබ ලබාගත්තු දැනුම පාවිච්චි කරලා එදිනදා අවශ්‍යතාවයන් අනුව පේනුවකට රැහැන් සම්බන්ධ කිරීමට ඔබ දක්ෂ වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ පාඩම ඔබට නැවතත් නරඹන්නට පුළුවන් අපගේ channel NIE නාලිකාව ආශ්‍රයෙන්. නිර්මාණකරණය හා විදුලි ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදේ පාඩමකින් නැවතත් අපි හමු වෙමු. ඔබට ආයුබෝවන්.